තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, දුක පිනිස හේතුඵල දහම සකස් වෙන ආකාරය, දුක කිව්වහම මේ ජීවිතය සකස් වෙන්නේ කොහොමද කියන ආකාරයේ හේතුඵල දහම සකස් වෙන ආකාරය අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම දේශනා ඇසුරෙන් ඉගෙන ගන්නට, භාවනාවේ යෙදෙන්නට මේ කාලේ පුරුදු වෙනවා. පින්තුනි, අපේ ජීවිතය ගැන අපිට නැවතිලා පොඩ්ඩක් කල්පනා කරන්නට පුළුවන් නම්, අපි ගාව ඒ සඳහා සංසිඳීමක් තියෙනවා නම්, අපි ගාව ඒ සඳහා මේ හැකියාවක් තියෙනවා නම්, පින්වතුනි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇර වෙන විකල්පයක් අපිට නෑ නේද කියලා හොඳට තේරෙනවා. ඇයි පින්වතුනි, හොයලා බලන්න, ඔබට ඉගෙන ගන්න ඕන නම් විෂයක් ගැන අධ්‍යාපනය ලබන්න පුළුවන්, ටියුෂන් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අද වෙදි දැනුම කියන එක බොහෝම ලාභයට නොමිලේ වුණත් අන්තර්ජාලය ඔස්සේ ලබන්න පුළුවන්. අද ගුරුතුමා උගන්වන පාඩමේ නම දන්නවනම්, දරුවට ඉංග්‍රීසි චුට්ටක් පුළුවන් නම්, දරුවට ගෙදර ඉඳලා Google search කරලා ගුරුතුමා කියලා දෙන්න යන්නේ මාළුවා ගැන නම්, ගුරුතුමා කියලා දෙන්නවටත් වඩා තොරතුරු ගොඩාක් දැනගෙන මේ පන්තියට යන්න පුළුවන්. එතකොට අපි මේ එදිනෙදා ජීවිතයේ දේවල් ගැන, එතකොට කාට හරි ඕන මුදල් හම්බ කරන ක්‍රමයක් හොයාගන්න, එවැනි ක්‍රම රාශියක් ලෝකේ තියෙනවා, හොඳින් හරි නරකින් හරි. එතකොට ලෝකයේ ඔය ඕනෑ තරම් දේවල් තිබ්බත් පින්නතුනි, කෙනෙක්ට ජීවිතය ගැන, නමුත් පින්නතුනි, ජීවිතේ දිහා කවුරු හරි කල්පනා කරලා බලද්දී ඒ කෙනාට මේ ජීවිතේ තේරුම මොකක්ද කියලා හිතන්න ගත්තොත්, ඒ කෙනාට ප්‍රශ්නයට විසඳුම අන්තර්ජාලයේ හෝ එහෙම නැත්නම් වෙන ටියුෂන් ගුරුවරයෙක්ගෙන් ගාව හෝ එහෙම ලබන්නට බෑ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව. එහෙම ලබන්නට ගියොත් ජීවිතයේ තේරුම මොකක්ද කියලා අනිවාර්යයෙන්ම දෘෂ්ටිගත වීම තමයි වෙන්නේ. පින්නතුනි, මේ ජීවිතයේ තේරුම මොකක්ද කියලා බටහිර මේ ඇයි කියන ප්‍රශ්نين, ඇයි අපි ජීවත් වෙන්නේ, මේ විදිහට හොයාගෙන කෙලවරට යන්න ගිහිල්ලා එහි බිහි වෙන නයිලිසම් කියලා මේ මතවාදයක්. ඒකත් ආගමක් වගේ, නමුත් ආගමික ලක්ෂණ වලින් තොර නයිලිසම් කියලා මතවාදයක්. ඒ වගේම අපි දන්නවා අතීතයේ ඉඳලා මේ ජීවිතයේ අර්ථය මොකක්ද කියලා මිනිස්සු හිතලා, මිනිස්සුන්ට උත්තර නැති ප්‍රශ්න වලට මිනිස්සු හිතුවා කවුරු හරි විශේෂ කෙනෙක් අපිව මවලා ඇති කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකක්ද උනේ? අන්තිමට මිනිස්සු විසින්ම අනවබෝධය නිසා අපිව පාලනය කරන දෙවි කෙනෙක් ඇති කියලා මවාගත් දෙවියන් විසින් අපිව පාලනය කරනවා කියලා මිනිස්සු හිතේ අදහසක් ඇති කරගෙන අද වෙද්දි ලෝකේ ඕනෑ තරම් මේ දෙවියන් අපේ දෙවියෝ තමයි හරි, අනිත් අයගේ දෙවියෝ වැරදි කියලා මේ උපතින් තමන් ආගමක් නැතුව මේ ලෝකෙට බිහි වෙලා ඉපදුනාට පස්සේ ලැබපු ආගම වෙනුවෙන් මිනී මරා ගන්න තැනට ලෝකයපත් වෙලා තියෙනවා. එතකොට එහෙම උනේ ඇයි? ජීවිතයේ අර්ථය මොකක්ද කියලා හොයාගෙන ගියාම උත්තරයක් නැති හින්දා. ඒ නිසා පින්නතුනි, ජීවිතයේ අර්ථය මොකක්ද කියලා අපිට දැන් කල්පනා කරේ නැතත්, ජීවිතයේ අර්ථය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕනේ අපේ ජීවිතයේ අර්ථය මොකක්ද කියලා.
ඇයි අපි ජීවත් වෙන්නේ? ජීවිතයක තියෙන ස්වභාවය මොකක්ද? එතකොට ජීවිතය කියන එක මොකක් හින්දා පවතින දෙයක්ද කියලා අපි මෙනෙහි කරලා බලන්නට ඕනේ. ඒ වගේම අපේ ජීවිතේ අපි කවුරුත් අකමැති වුණත් දුක අපේ ජීවිතය තුළ පවතින්නේ මොකක් හින්දාද කියලා අපි කල්පනා කරලා බලන්නට ඕනේ. පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරා මේ අනවබෝධය කියන ස්වභාවය නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර නිසා විඥානය ඇති වෙනවා. විඥානය ඇති කල්හි නාම රූප ඇත. නාම රූප ඇති කල්හි ආයතන 6 ඇත. ආයතන 6 ඇති කල්හි ස්පර්ශය ඇත. ස්පර්ශය ඇති කල්හි විඳීම ඇත. විඳීම ඇති කල්හි තණ්හාව ඇත. තණ්හාව ඇති කල්හි උපාදානය ඇත. උපාදානය ඇති කල්හි භවය ඇත. භවය ඇති කල්හි ඉපදීම ඇත. ඉපදීම ඇති කල්හි වයසට යෑම, මරණය, ශෝක වැළපීම්, දුක් දුම්නස් සුසුම් හෙලීම් ඇත කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්නලා දුන්නා. එතකොට පින්නතුනි, මේ විදිහට තමයි මේ ජීවිතය පවතින්නේ. ඒ වගේම මේ අනවබෝධය, අවිද්‍යාව ඉතුරු නැතුව සම්පූර්ණයෙන්ම නැතිවීමේ සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වෙලා යද්දී විඥානය නිරුද්ධ වෙලා යනවා. විඥානය නිරුද්ධ වෙලා යද්දී නාම රූප නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරුද්ධ වෙලා යද්දී ආයතන 6 නිරුද්ධ වෙලා යනවා. ආයතන 6 නිරුද්ධ වෙලා යද්දී ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වෙලා යද්දී වේදනාව විඳින ස්වභාවය නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වෙද්දී තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වෙද්දී උපාදානය නිරුද්ධ වෙනවා. උපාදානය නිරුද්ධ වෙද්දී භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වෙද්දී ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වෙද්දී වයසට යෑම, මරණය, ශෝක වැළපීම්, දුක් දුම්නස් සුසුම් හෙලීම් මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යනවා. ඒතර මේ විදිහට දුක කියන එක නැති වෙලා යනවා. ඇති වෙන්නේ මෙහෙමයි, නැති වෙන්නේ මෙහෙමයි කියලා අපි තුළින්ම වැටහීම ඇති කරගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා වදාලා. පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා වදාරනවා න බික්කවේ සුතවතෝ ආර්ය ශාවකස. මේක පඨම ආර්ය ශාවක සූත්‍රය. න බික්කවේ සුතවතෝ ආර්ය ශාවකස්ස එවං හෝති. කින්නකෝ කිස්මින් සති කිං හෝති. කිසෝපාදා කිං උප්පජ්ජති. මේ මොකක් නිසා, මොකක් ඇති කල්හි මොකක් තියෙනවද, මොකක් ඉපදීමෙන් මොකක් උපදිනවද කියලා ආර්ය ශ්‍රාවකයාට මේ එහෙම හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මොකද්ද, මේ අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇත. සංස්කාර ඇති කල්හි විඥානය ඇත. ඒ විදිහට දකිනවා මිසක් ආර්ය ශ්‍රාවකයාට හිතෙන්නේ නැහැ කියලා පෙන්නලා දෙනවා. කුමක් ඇති කල්හිද සංස්කාර ඇති වෙන්නේ? කුමක් ඇති කල්හිද විඥානය ඇති වෙන්නේ? කුමක් ඇති කල්හිද නාම රූප ඇති වෙන්නේ? මොකක් තියෙද්දිද ආයතන 6 තියෙන්නේ? මොකක් තියෙද්දිද ස්පර්ශය තියෙන්නේ? මොකක් තියෙද්දිද විඳීම තියෙන්නේ? මොකක් තියෙද්දිද තණ්හාව තියෙන්නේ? උපාදානය තියෙන්නේ? මොකක් තියෙද්දිද භවය තියෙන්නේ? මොකක් තියෙද්දිද ඉපදීම තියෙන්නේ? මොකක් තියෙද්දිද ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් තියෙන්නේ කියලා ආර්ය ශ්‍රාවකයාට එහෙම හිතෙන්නේ නැහැ. නමුත් මහණෙනි, ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට මේ පිළිබඳව අනුන්ගේ උපකාරයකින් තොර වූ අවබෝධ ඥානයක් තියෙනවා. හරි පුදුම කාරණාවක් පින්නතනේ පෙන්නනවා. නමුත් අතකෝ භික්කවේ සුතවතෝ ආර්ය ශාවකස් අපරප්පච්චයා ඥානමේවත්ත හෝති. ඔහුට තියෙනවා අපරප්පච්චය, කියන්නේ තව කෙනෙකුගේ උපකාරයකින් තොර වූ ඥානයක්. එතකොට තව කෙනෙකුගේ උපකාරයක් නැහැ කියලා කියන්නේ මේක ඇහුවේ තව කාගෙන්වත් නෙමෙයි කියන එක නෙමෙයි. මොකද වචනේ තියෙන්නේම සුතවතෝ ආර්ය ශ්‍රාවකස්ස. මේ ධර්මය අහලා තියෙන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට තව කෙනෙක්ගේ උපකාරයෙන් තොර වූ ඥානයක් තියෙන. ඒ කියන්නේ මොහු අහලා දරාගත් ධර්මයේ තුලින් තමා තුලින්ම දැකපු සත්‍යයක් තියෙනවා. මොකක් ඇති කල්ලිද මොකක් මේවා තියෙන්නේ කියලා. ඒ කියන්නේ
මිය ඇති කල්හි මිය ඇත මේ ඉපදීමෙන් මේ උපදී. එනම් අවිද්‍යාව ඇති කල්හි සංස්කාර තියෙනවා. සංස්කාර ඇති කල්හි විඥානීය තියෙනවා. විඥානීය ඇති කල්හි නාම රූප තියෙනවා. නාම රූප ඇති කල්හි සලායතනෙ තියෙනවා. සලායතනෙ ඇති කල්හි විඳීම තියෙනවා. විඳීම ඇති කල්හි තණ්හාව තියෙනවා. තණ්හාව ඇති කල්හි උපාදානය තියෙනවා. උපාදානය ඇති කල්හි භවය තියෙනවා. භවය ඇති කල්හි ඉපදීම තියෙනවා. ඉපදීම ඇති කල්හි ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් තියෙනවා කියලා තව කෙනෙක්ගේ උපකාරයෙන් තොර වූ නුවණක් තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මය අහලා තමා තුළින්ම දැකලා තියෙනවා. පින්නතුනි අපි හිතමු කවදාවත් ලුණු රස දන්නේ නැති කෙනෙක් කවදාවත් ලුණු දැකලා නැති කෙනෙක් ඉන්නවා. එතකොට කවුරු හරි කෙනෙක් ලුණු කියලා දෙයක් තියනවා කියලා කියනවා. එතකොට ඒ කෙනා ඒ ගැන විශ්වාසය ඇති කරගෙන ලුණු ටිකක් දිවේ ගාලා බලනවා. දැන් ඔහුට තව කෙනෙක්ගෙන් උපකාරයෙන් තොර වූ නුවණක් තියෙනවා. ලුණු කියලා දෙයක් තියෙනවා. ඒකේ රස මේ වගේයි කියලා. එතකොට ඒ වගේ තමයි මේ ධර්මයේ තමා තුළින් දැක්කොත් ඒ කෙනාට හිතෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මොකක් ඇති කල්හිද මොකක් තියෙන්නේ කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට න භික්කවේ සුතවතෝ ආර්ය ශාවකා සේවං හෝති. කින්නකෝ කිස්මින් අසති කින්න හෝති කිස්ස නිරෝධා කින් නිරෝධ්‍යති. මේ මොකක් නැති කල්හි මොකක් නැති වෙලා යනවද මොකක් නිරුද්ධ වීමෙන් මොකක් නිරුද්ධ වෙනවද? ඒ කියන්නේ මේ මොකක් නැති වුනහමද සංස්කාර නැති වෙලා යන්නේ. මොකක් නැති වුනහමද විඥානය නැති වෙලා යන්නේ. මොකක් නැති වුනහමද නාම රූප නැති වෙලා යන්නේ. මොකක් නැති වුනහමද සලායතනෙ නැති වෙලා යන්නේ. මොකක් නැති වුනහමද ස්පර්ශය නැති වෙලා යන්නේ. මොකක් නැති වුනහමද විඳීම නැති වෙලා යන්නේ. මොකක් නැති වුනහමද තණ්හාව නැති වෙලා යන්නේ. මොකක් නැති වුනහමද උපාදානය නැති වෙලා යන්නේ. මොකක් නැති වුනහමද ඉපදීම නැති වෙලා යන්නේ. මොකක් නැති වුනහමද ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් නැති වෙලා යන්නේ කියලා අන්‍යයාට ආර්ය ශ්‍රාවකයාට එහෙම හිතෙන්නේ නැහැ. මේ නමුත් අතකෝ වික්කවේ සුතවතෝ ආර්ය ශාවකස් අපරප්පච්චය ඥාන මේ වත්ත හෝති. ඔහුට තව කෙනෙක්ගේ උපකාරයෙන් තොර වූ ඥානයක් තියෙනවා. ඒ තමයි මේ අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැහැ කියලා. සංස්කාර නැති කල්හි විඥානය නැහැ කියලා. විඥානය නැති කල්හි නාම රූප නැහැ කියලා. නාම රූප නැති කල්හි ආයතන 6 නැහැ කියලා. ආයතන 6 නැති කල්හි ස්පර්ශය නැහැ කියලා. ස්පර්ශය නැති කල්හි විඳීම නැහැ කියලා. විඳීම නැති කල්හි තණ්හාව නැහැ කියලා. තණ්හාව නැති කල්හි උපාදානේ නැහැ කියලා. ඒ වගේම උපාදානේ නැති කල්හි භවය නැහැ කියලා. ඒ වගේම භවය නැති කල්හි ජරා ඉපදීම නැහැ කියලා. ඉපදීම නැති කල්හි ජරා මරණ ශෝක වැළපීම් කායික දුක් මානසික දුක් සුසුම් හෙලීම් නැහැ කියලා තමන් තුළම උපදපු ඥානයක් තියෙනවා තව කෙනෙක්ගේ උපකාරයකින් තොරව. එතකොට පින්නතුනි එහෙනම් ඔන්න දැන් අපි ආර්ය ශ්‍රාවකයෙක් ගාව තියෙන ලක්ෂණ ඉගෙන ගන්නවා එකින් එක. එතකොට දන්නවා අපි දැන් ආර්ය ශ්‍රාවකයාගේ ගාව තියෙන ලක්ෂණ. ඒ වගේම පෙන්නනවා භාග්‍යවතුන් වහන්සේ මේ සෝතාපන්න ශ්‍රාවකයාගේ ගාව තියෙන ලක්ෂණ තමයි මේ භාග්‍යවතුන් වහන්සේ ගැන ධර්මයේ ගැන ශ්‍රාවක සංඝ රත්නය ගැන අචල ප්‍රසාදය නොබෙදෙන සීලය ඒ වගේම මේ පටිච්ච සමුප්පාදය ගැන තියෙන වැටහීම. ඒතර භාග්‍යවතුන් වහන්සේ මේ නොඑක ආකාරවලට පෙන්නලා වදාරනවා මේ ආර්ය ශ්‍රාවකයෙක් ගාව තියෙන ලක්ෂණ. ඒ වගේම අපි කලින් ඉගෙන ගත්තා මේ අනිත්‍ය දෙයක් වෙනස් වෙලා යන දෙයක් අන්‍ය ස්වභාවයට පත් වෙලා යන දෙයක් කියලා ශ්‍රද්ධාවෙන් අදහාගත් ස්වභාවයේ තියෙනවා. සලායතනය ගැන අභ්‍යන්තර බාහිර ආයතන ගැන ස්පර්ශය ගැන විඥානය ගැන ස්පර්ශය ගැන විඳීම් ගැන ඒ වගේම හඳුනා ගැනීම ගැන චේතනා ගැන. ඒතර මේ ආකාරයට නොයෙක් පරයයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ ආර්ය ශ්‍රාවකයාව පෙන්වලා දෙනවා.
ඒ වගේම ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රමාදීව වාසය කිරීමකුත් පෙන්වලා දෙනවා ධර්මයේ. ඒ තමයි නිමිති අනුනිමිති අරගෙන ඇහෙන් දකින රූපයක් ඇහෙන් රූපයක් දැකලා නිමිති අනුනිමිති අරගෙන මේ ප්‍රමුදිත බව නැතුව ප්‍රීතිය නැතුව පස්සද්ධිය නැතුව සැපය නැතුව දුකසේ වාසය කිරීමකුත් පෙන්නනවා. ඒ වගේම අප්‍රමාදීව වාසය කිරීමකුත් පෙන්නනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හැමතිස්සෙම පෙන්වා වදාරන්නේ මේ බුද්ධ ශාසනය තුල පින්නතුනි අප්‍රමාදී වීමමයි. එතකොට අපි අප්‍රමාදීව මේ ධර්මයේ දකින්න උත්සාහ කරන්න ඕනේ අපි තුලින්. එතකොට අපි තුලින් දකින්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ කියලා තියෙන විදිහට මෙනෙහි කරන්න ඕනේ. මේ කියලා තියෙන විදිහට මෙනෙහි කරන්න නම් පින්නතුනි අපි මොකක්ද කරන්න ඕනේ? මේ කියන දේ මෙනෙහි කරන ගමන් මේ දේවල් වල අර්ථ විමසලා බලන්න ඕනේ. මොකක්ද වයසට යෑම මරණය කියන්නේ? මොකක්ද ඉපදීම කියන්නේ? මොකක් නිසාද වයසට යෑම මරණය හටගන්නේ? මොකක් නැති කල්හිද වයසට යෑම මරණය නැත්තේ? ඒ වගේම වයසට යෑම මරණය නැති වෙලා යන පාර මොකක්ද? ඒ පාරේ තියෙන අංගයන් මොනවාද? මොනවාද සම්මාදිට්ඨිය කියලා කියන්නේ? මොකක්ද සම්මා සංකල්ප කියලා කියන්නේ? මොකක්ද සම්මා වාචා? මොකක්ද සම්මා කම්මන්ත? මොකක්ද සම්මා කම්මන්ත ආජීව වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන්නේ මොකක්ද කියලා අපි නුවණින් විමසන්න ඕනේ. අපිට සමාලට මට මතකයි කියලා මෙහෙණි කළා මතක මාත්‍රයක් ගැන අපි සතුට වෙන්න පුළුවන්. නෑ මතකයේ කියන එක පින්නතුනේ අවබෝධය වෙන්නේ නෑ. ඒකට අපි මතක තියාගත්ත දේන් සෑහීමකටපත් වෙන්න හොඳ නෑ. අහලා සුතා දතා දරහගෙන ඒක වචනෙන් පුරුදු කරන්න ඕනේ. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට කරපු අවවාදය. ඒකට අපි ඒ ඉගෙනගත්ත ධර්මය වචනෙන් පුරුදු කරන්න ඕනේ. වචනෙන් මෙනෙහි කරන්නට ඕනේ. ඒතර ඒක මෙනෙහි කරන එක තමයි මග වෙන්නේ. වචනෙන් මෙනෙහි කරද්දි මොකද්ද වෙන්නේ? මනසානුපෙක්කිතයික හොඳට නුවණින් විමසීම කියන දේ වෙනවා. එතකොට අවබෝධය, දිට්ඨිය, සුප්පටි විද්‍යා දෘෂ්ටිය පිරිසිදු වෙලා එනවා. එතකොට අපි සාමාන්‍යයෙන් තියෙන්නේ අපි නිතර මෙනෙහි කර කර ඉන්නේ මේ හේතුඵල ධර්මයේ නෙමෙයි. අපි මෙනෙහි කර කර ඉන්න දේවල් බලන්න අද අපිට මේ වෙනකන් හිතිච්ච දේවල් ටික බලන්න හිතලා නිකන් ඔබ ඉන්න ගමන් පුංචි විවේකයක් ලැබුණ ගමන් හිතලා බලන්න මං දැන් මොකක්ද හිතන්නේ? මේකට කලින් මම මොකක්ද හිතුවේ? මේ දැන් හිතන එකට හේතු වෙන්න හිතුනේ මොකක්ද? ඊට කලින් මොකක්ද හිතුනේ? ඊට කලින් මොකක්ද හිතුනේ? ඊට කලින් මොකක්ද හිතුනේ? එහෙම සිතුවිලි පරම්පරාව අපිට මතක තියෙන ප්‍රමාණයක් පිටිපස්සට ගියත් අපිට දෙයක් තේරෙන්නේ තමයි දැන් හිතන දෙයට කිසිම තේරුමක් නැති දෙයක්කින් තමයි පටන්ගෙන එකක් අල්ලගෙන හිත ඇවිල්ලා තියෙන්නේ. අපි හිතුවේ ජීවිතයේ ඇත්ත ගැන නෙමෙයි. අපි හිතුවේ මොනවා හරි තේරුමක් නැති දෙයක් ගැන. පිරිසක් එකතු වුණාම කතා කරන තැනක් බලන්න. පිරිසක් එකතු වුණාම අපි කතාවක් ඉවරුණාට පස්සේ බලන්නේ මේ කතාවට මුල උනේ මොකද්ද? දැන් ඉවර කරපු කතාවට මුල උනේ මොකද්ද? එතකොට දැන් ඉවර කරපු කතාවට කිසිම සම්බන්ධයක් නැති කතාවක් තමයි මුලින් පටන් ගන්න. එක්කෝ අපි කතා කරනවා මේ දවස්වල මේ වසංගතයේ තියෙනවා නේද? අන්න අහවලාටත් අහවල් පැත්තේත් වසංගතයේ තියෙනවා නේද? ඊට පස්සේ ඔන්න පටන් ගන්නවා ඒ පැත්තේ අපේ ඥාතිත් ඉන්නවානේ. ඒ අයට කොහොමද දන්නේ? ඊට පස්සේ ඒ ඥාතීන්ගේ දුවක් හිටියා තාම කසාද බැඳලා නැහැ. දැන් කොහොමද දන්නේ නැහැ. ඔය වගේ ඔහොම ගිහිලා කිසිම තේරුමක් නැති දේවල් අපි දවසකට එකතු වෙලා සිහි කරන ඕනෑ තරම් දේවල් තියෙනවා. ඒවා සිහි කරා කියලා අපේ ජීවිතයේ අවබෝධයක් පිණිස පවතින්නේ නැහැ. නූපන් බැඳීම් උපදිනවා. ඉපදිච්ච බැඳීම් වැඩි වෙලා යනවා. හැබැයි පින්නතුනේ අපි මෙනෙහි කරා නම් මේ වයසට ගිහිල්ලා මැරිලා යන කායික දුක් මානසික දුක් සුසුම් හෙලීම් හටගන්නේ මොකක් හින්දාද? ඉපදීම තියෙනකන් මේ ඔක්කොම තියෙනවා. ඉපදීම නැත්තම් මේක නැහැ. එතකොට ඉපදීම නැති වයසට යෑම මරණය නැති වෙලා යන පාර තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ විදිහට ඇත්ත ඇති හැටියෙන් දැනගන්න එක, දුක ගැන අවබෝධය, දුකේ සමුදය ගැන අවබෝධය, දුකේ නැතිවීම ගැන අවබෝධය, දුක නැති වෙලා යන
මාර්ගය ගැන තියෙන අවබෝධය සම්මා දිට්ඨිය ආදී විදියට ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන අපි මෙනෙහි කරනවා. ඒ වගේම අපිට ජීවිතයේ ඔහොම ජීවත් වෙද්දී මොනවා හරි දේවල් නිසා දුකක් ඇති වෙනවා. ප්‍රිය විප්‍රයෝගයක්, බැනුමක් අහන්න වෙන එකක්, හිතේ සතුටක් නැති අවස්ථාවක්, ශෝකයක්, වැළපීමක්, කායික දුකක්, මානසික දුකක්, ලෙඩවීමක්. එතකොට අපිට බලන්න පුළුවන් ඒක මම කියලා අරගත්තාම අපිට තියෙන ප්‍රශ්නේ මම කොහොමද එළියට එන්නේ කියලා. ඒක මම කියලා ගත්තේ නැත්නම් අපි දන්නවා හොයනවා මොකක් හින්දාද මේ ශෝකය වැළපීම තියෙන්නේ? මොකක් නිසාද මේ දුක් රැස තියෙන්නේ? හරි. ඉපදීම කියන එක නිසා. ඉපදීම කියන එක තියෙනවනම් මේ ඔක්කොම තියෙනවා. මේ ඉපදිලා මේ දුක් ජරා මරණ ආදී දුක් නැති මේ ලෝකේ කිසිම ජීවිතයක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. අපිට මේ පේන ලෝකේව ගත්තත් අපිට හම්බ වෙන්නේ නැහැ. මොකද ඇහැ කන දිවකය නාසය ඇස කන නාසය දිවකය මනස කියන දේවල් පහළ වුණාට පස්සේ ඒ පහළ වුණේම දුක. එයි මේ දේවල් වෙනස් වෙලා යනවා. වෙනස් වෙලා යන දෙයක් තුළ දුකමයි ඉස්මතු වෙලා එන්නේ. එතකොට පින්නතුනි මේ ඇත්ත අපි මේ විදිහට තේරුම් ගද්දි, මේ විදිහට දකිද්දි, මේ විදිහට අවබෝධ කරද්දි අපිට අපේ ජීවිතේ සංසිඳීම පිණිස පවතින විතරකයක් අපි පුරුදු කරන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්නලා දීලා තියෙන ආකාරයට අපි මේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරොත් පින්නතුනි ඒක අපේ ජීවිතේම අවබෝධයක් බවට පත් වෙනොත් ඒ කෙනාට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා හිතෙන්නේ නැහැ මොකක් ඇති කල්හිද මොකක් තියෙන්නේ මේ තණ්හාව ඇති වෙන්නේ මොකක් හින්දාද කියලා හිතෙන්නේ නැහැ. මොකද ඔහු දන්න හින්දා. තණ්හාව නැති වෙලා යන්නේ මොකක් හින්දාද කියලා හිතෙන්නේ නැහැ. මොකද ඔහු එය දකින හින්දා. ඒ නිසා පින්නතුනි අපි පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරන්න ගොඩාක් කැමැත්තක් ඇති කරගන්න ඕනේ. මොකද අපිට ලෙඩක් හැදුනහම අපිට බෙහෙතක් බීලා ඒ ලෙඩේ හොඳ කරගන්න පුළුවන්. හැබැයි අපි ලෙඩවීම හොඳ කරගන්න බෑනේ. ඊළඟ දවසෙත් ලෙඩ වෙනවනේ වෙන මොන හරි ලෙඩකින්. හැබැයි අපි ස්ථීරවම ලෙඩ වෙන සියලු දුක් නිදහස් වෙන පාර අපිට අවබෝධ කරගන්න හම්බුනොත් මේ අපි පුරුදු කරන ධර්මයේ ප්‍රතිඵලයක් විදිහට එක්කෝ මේ බුද්ධ ශාසනය එහෙම නැත්නම් ඒක පීඨයක් විදිහට අපිට වෙන බුද්ධක ශාසනයකදී හරි අපිට අවබෝධ කරගන්න හම්බුනොත් පින්නතුනි දාට අපි ලෙඩවීම කියන ස්වභාවයෙන් සදාටම නිදහස් වෙනවානේ. ඒ නිසා පින්නතුනි මේ ධර්මයේ පුරුදු කරන්න හිතේ කැමැත්තක් ඇති කරගන්න. අපි දැන් පටිච්ච සමුප්පාදයේ පෙන්වා වදාළ ආකාරයට මෙනෙහි කරමු. කවුරුත් වාඩි වෙලා ඉන්නවා නම් කොන්ද කෙලින් කරලා භාවනාමය මානසිකාරයක් කරන්න පුළුවන් විදිහට මේ සූදානම් වෙන්න. එහෙම නැත්නම් ඔබට නිදිමත වගේ නම් ඔබට පුළුවන් සක්මනේ යෙදෙන ගමන් මේ භාවනාව සිද්ධ කරන්න. සක්මන් කරන්න. එහෙම නැත්නම් වෙන කටයුත්තක් කරන ගමන් නම් ඔබට භාවනා කරන්නට වෙන්නේ අවධානයෙන් යුක්තව භාවනා මානසිකාරය සිද්ධ කරන්න. අපි දැන් පටිච්ච සමුප්පාදය මෙනෙහි කරමු. සාදු සාදු සාදු. අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදය මනාකොට මෙනෙහි කරනවා කියලා. එනම් ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති. මෙය තිබුණොත් තමයි මෙය ඇතිවන්නේ. මෙය ඉපදීමෙන් තමයි මෙය උපදින්නේ. මෙය නැති වුණොත් මෙය නැති වෙලා යනවා. මෙය නිරුද්ධ වෙනකොට මෙය නිරුද්ධ වෙලා යනවා. යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා. අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර ඇති වෙනවා. සංඛාර පච්චයා විඥානං. සංස්කාර හේතු කරගෙන විඥානය ඇති වෙනවා. විඥාන පච්චයා නාම රූපං. විඥානයේ හේතු කරගෙන නාම රූප ඇති වෙනවා. නාම රූප පච්චයා සලායතනං. නාම රූප හේතු කරගෙන ආයතන 6 ඇති වෙනවා. සලායතන පච්චයා පස්සෝ.
ආයතන 6 හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා. පස්ස පච්චයා වේදනා. ස්පර්ශය හේතු කරගෙන විඳීම් ඇති වෙනවා. වේදනා පච්චයා තණ්හා. වේදනාව හේතු කරගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හා පච්චයා උපාදානං. තණ්හාව හේතු කරගෙන උපාදානය ඇති වෙනවා. උපාදාන පච්චයා භවෝ. උපාදානය හේතු කරගෙන භවය ඇති වෙනවා. භව පච්චයා ජාති. භවය හේතු කරගෙන ඉපදීම ඇති වෙනවා. ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඉපදීම හේතු කරගෙන වයසට යෑම, මරණය, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් ආදිය හටගන්නවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඔන්න ඔය විදිහටයි මුළු මහත් දුක් රැසම හටගන්නේ. අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව සහ මුලින්ම නැති වෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙලා යනවා. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. ඉපදීම නිරුද්ධ වීමෙන් වයසට යෑම, මරණය, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් නිරුද්ධ වෙලා යනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ. ජරා මරණ යනු කුමක්ද? ඒ සත්වලෝකවල සිටින ඒ සත්වයන්ගේ දිරා යාමක්, මහලුවන ස්වභාවයක්, දත් වැටීමක්, කෙස් පැහීමක්, ඇඟපත රැලි වැටීමක්, ආයුෂ පිරිහී යාමක් ඇද්ද? ඇස් කන් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් ඇද්ද? වයසට යෑම යනු මෙයයි. ඒ සත්වයන් ඒ සත්වලෝකවලින් යම් චුතවීමක්, චුත වෙන ස්වභාවයක්, බිඳී යාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කලුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳී යාමක්, සිරුර අත්හැර දැමීමක් ඇද්ද? මරණය යනු එයයි. ඉපදීම හට ගැනීමෙනුයි ජරා මරණ හටගන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙනුයි ජරා මරණ නිරුද්ධ වෙන්නේ. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ජරා මරණ ගැනත්, ජරා මරණ හට ගැනීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල ගැනත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් ජරා මරණ ගැනත්, ජරා මරණ හට ගැනීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල ගැනත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. ඉපදීම කියන්නේ මොකක්ද? ඒ සත්ව ලෝකවල ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, හට ගැනීමක්, මව්කුසක බැස ගැනීමක්, උපතක්, විශේෂ උපතක්, ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ඉපදීම යනු මෙයයි. ඉපදීමට හේතුව කුමක්ද? ඉපදීමට හේතුව භවයයි. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වෙන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ඉපදීම පිළිබඳවත්, ඉපදීම හට ගැනීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත් ඉපදීම පිළිබඳවත්, ඉපදීම හට ගැනීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. භවය යනු කුමක්ද? භවය තුන් ආකාරයි. කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම කාම භවය, රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම රූප භවය, අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම අරූප භවය. උපාදානය හට ගැනීමෙන් භවය හටගනී. උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වෙන්නා වූ මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට භවය පිළිබඳවත්, භවය හට ගැනීම පිළිබඳවත්, භවය නිරුද්ධ වීම පිළිබඳවත්, භවය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත් භවය පිළිබඳවත්, භවය හට ගැනීම පිළිබඳවත්, භවය නිරුද්ධ වීම පිළිබඳවත්, භවය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මෙම දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි.
උපාදානය යනු කුමක්ද? උපාදානය හතර ආකාරයි. එනම් පංචකාමයන්ට බැඳී යන කාම උපාදානය, මතවාදවලට බැඳී යන දිට්ඨි උපාදානය, නොයෙක් සීල ව්‍රතවලට බැඳෙන සීලබ්බත උපාදානය, මම මගේ ආත්මය යන හැඟීමෙන් බැඳෙන අත්ථවාද උපාදානය. තණ්හාව හට ගැනීමෙන් උපාදාන හටගනී. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. උපාදාන නිරුද්ධ වෙලා යන මාර්ගය එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට උපාදානය පිළිබඳවත්, උපාදානය හට ගැනීම පිළිබඳවත්, උපාදානය නිරුද්ධ වීම පිළිබඳවත්, උපාදානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් උපාදාන පිළිබඳවත්, උපාදාන හට ගැනීම පිළිබඳවත්, උපාදාන නිරුද්ධ වීම පිළිබඳවත්, උපාදාන නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මෙම දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. තණ්හාව යනු කුමක්ද? තණ්හාව හය ආකාරයි. එනම් රූප ගැන ඇතිවෙන තණ්හාව, ශබ්ද ගැන ඇතිවෙන තණ්හාව, ගන්ධ සුවඳ ගැන ඇතිවෙන තණ්හාව, රස ගැන ඇතිවෙන තණ්හාව, පහස ගැන ඇතිවෙන තණ්හාව, අරමුණු ගැන ඇතිවෙන තණ්හාව. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. වේදනාව හට ගැනීමෙන් තණ්හාව හටගනී. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ. තණ්හාව නිරුද්ධ වෙලා යන මාර්ගය එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට තණ්හාව පිළිබඳවත්, තණ්හාව හට ගැනීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් තණ්හාව පිළිබඳවත්, තණ්හාව හට ගැනීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මෙම දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. වේදනාව යනු කුමක්ද? වේදනාව හය ආකාරයි. එනම් චක්කු සම්පස්සජා වේදනා, ඇසේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, සෝත සම්පස්සජා වේදනා, කනේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, ගහන සම්පස්සජා වේදනා, නාසයේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, ජීවහා සම්පස්සජා වේදනා, දිවේ ස්පර්ශය නිසා හටගන්නා විඳීම, කාය සම්පස්සජා වේදනා, කයේ ස්පර්ශය නිසා හටගන්නා විඳීම,
මනෝ සම්පස්සජා වේදනා මනසේ ස්පර්ශය නිසා හටගන්නා විඳීම. ස්පර්ශය හටගැනීමෙන් වේදනාව හටගනී. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. වේදනාව නිරුද්ධ වෙලා යන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට වේදනාව පිළිබඳවත්, වේදනාව හට ගැනීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් වේදනාව පිළිබඳවත්, වේදනාව හට ගැනීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. ස්පර්ශය යනු කුමක්ද? ස්පර්ශය හය ආකාරයි. එනම් චක්කු සම්පස්සෝ ඇසේ ස්පර්ශය, සෝත සම්පස්සෝ කනේ ස්පර්ශය, ගාහන සම්පස්සෝ නාසයේ ස්පර්ශය, ජිව්හා සම්පස්සෝ දිවේ ස්පර්ශය, කාය සම්පස්සෝ කයේ ස්පර්ශය, මනෝ සම්පස්සෝ මනසේ ස්පර්ශය. ආයතන හය හට ගැනීමෙන් ස්පර්ශය හටගනී. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ස්පර්ශය පිළිබඳවත්, ස්පර්ශය හට ගැනීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් ස්පර්ශය පිළිබඳවත්, ස්පර්ශය හට ගැනීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. සලායතනේ යනු කුමක්ද? එනම් චක්කායතනං ඇස නම් වූ ආයතනය, සෝතායතනං කන නම් වූ ආයතනය, ගාහනායතනං නාසය නම් වූ ආයතනය, ජිව්හායතනං දිව නම් වූ ආයතනය, කායායතනං කය නම් වූ ආයතනය, මනායතනං මනස නම් වූ ආයතනය. නාම රූප හට ගැනීමෙන් ආයතන හය හට අරගනී. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වේ. ආයතන හය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ආයතන හය පිළිබඳවත්, ආයතන හය හට ගැනීම පිළිබඳවත්,
ආයතන 6 නිරුද්ධ වීම පිළිබඳවත් ආයතන 6 නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත් ආයතන 6 පිළිබඳවත්, ආයතන 6 හට ගැනීම පිළිබඳවත්, ආයතන 6 නිරුද්ධ වීම පිළිබඳවත්, ආයතන 6 නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. නාම රූප යනු කුමක්ද? නාම ධර්මයන් යනු විඳීම්, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශය, මනසිකාරය. වේදනා, සංඥා, චේතනා, පස්සෝ, මනසිකාරෝ. රූප ධර්මයන් යනු සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේත්. නාම රූප විඥානය හට අර ගැනීමෙන් නාම රූප හට අරගනී. විඥානයේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. නාම රූප නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට නාම රූප පිළිබඳවත්, නාම රූප හට ගැනීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත් නාම රූප පිළිබඳවත්, නාම රූප හට ගැනීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. විඥානයේ යනු කුමක්ද? විඥානයේ 6 ආකාරයි. එනම් චක්කු විඥානං ඇසේ දැන ගැනීම, සෝත විඥානං කනේ උපදින දැන ගැනීම, ගාහන විඥානං නාසයේ උපදින දැන ගැනීම, ජීවහා විඥානං දිවේ උපදින දැන ගැනීම, කාය විඥානං කයේ ඇතිවෙන දැන ගැනීම, මනෝ විඥානං මනසේ ඇතිවෙන දැන ගැනීම. සංස්කාර හට ගැනීමෙන් විඥානය හට අරගනී. සංස්කාර නැතිවීමෙන් විඥානය නිරුද්ධ වේ. විඥානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට විඥානය පිළිබඳවත්, විඥානය හට ගැනීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත් විඥානය පිළිබඳවත්, විඥානය හට ගැනීම පිළිබඳවත්, විඥානයේ නිරුද්ධ වීම පිළිබඳවත්, විඥානයේ නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි.
සංස්කාර යනු කුමක්ද? සංස්කාර තුන් ආකාරයි. එනම් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. අවිද්‍යාව හට අර ගැනීමෙන් සංස්කාර හට අරගනී. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා සංස්කාර පිළිබඳවත්, සංස්කාර හට ගැනීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මයේ පිළිබඳ නුවණ, ධම්මී ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත් සංස්කාර පිළිබඳවත්, සංස්කාර හට ගැනීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. සාදු සාදු සාදු. පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා කවුරු හරි කෙනෙක්ට මේ අපරප්පච්චය, තව කෙනෙක්ගේ උපකාරයෙන් තොරව ඥානයක් විදිහට මේ දුක හටගන්නේ මෙහෙමයි, දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා නුවණක් තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒ ශ්‍රාවකයාට දිට්ඨි සම්පන්න ශ්‍රාවකයා කියලා, දස්සන සම්පන්නෝ, දර්ශනයෙන් යුක්ත කෙනා කියලා. ඒ වගේම ආගතෝ ඉමන් සද්දම්ම, මේ ධර්මයට පැමිණිච්ච කෙනා කියලා. පස්සති ඉමන් සද්දම්ම, මේ ධර්මයේ දකින කෙනා කියලා. සේකේන ඥානේන සමන්නාගතෝ ඒතිපි, මේ හික්මීමේ මේ නිවන් මගේ හික්මෙන ඥානයෙන් යුක්ත කෙනා කියලා. සේකාය විච්ඡාය සමන්නාගතෝ ඉතිපි, ආර්ය මාර්ගය ගැන අවබෝධයක් තියෙන කෙනා කියලා. ඒ වගේම මේ දහම් සැඩපහරට පැමිණිච්ච කෙනා කියලා. ආර්ය භාවයට පත් කරන කලකිරීමෙන් යුක්ත කෙනා කියලා. අමා නිවන් දොරෙහි වැඩි වැඩි ඉන්න කෙනා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. ඒ නිසා අපි මේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන්න පින්නතුනි කැමැත්ත ඇති කරගන්න ඕනේ. ජීවිතේ මේ අනෙක් කටයුතු කරන්න යම් කැමැත්තක් තියෙනවා, ඊට වඩා 100,000 ගුණයක කැමැත්තක් ඇති කරගන්නට ඕනේ. අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. අද දවසේ භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ ලබා දීලා අප්‍රමාණ පින් රැස් කරගන්නට යෙදුනේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ පින්වත් මෝවින් සහ දිලිනි කුලතිලක යන දෙපළ විසින්. රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව, රැකවරණය, ධර්මයේ හැසිරෙන්න සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. සවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මීට වසර 18කට පෙර මිය පරලොව ගිය කරුණාපාල කුලතිලක පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින්, අන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින්, අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා.
පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දැනට සැත්කමකින් සුවය ලබමින් සිටින ලැම්බර්ට් හින්නායක පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස සහ ප්‍රියානි නොයිලීන් මාලනී මෑණියන්ට දීර්ඝාෂ පැතීමට බලාපොරොත්තු වන සියලු බලාපොරොත්තු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාෂ සම්පත් සැලසේවා. ජූලි මාසේ 11 වන දින උපන් දිනයේ යෙදුන දිමාල් සස්විඳු පුතාට 9 වෙනි උපන් දිනයේ යෙදුන මෙතුලි ගිහන්සා දියණියට සහ නිතිල් පුතාට කුලතිලක පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පින් හේතු වේවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස දායකත්වයේ දරූ පින්වත් මෝවින් සහ දිලිනි කුලතිලක දෙපළ ඇතුළු සියලු දෙනාට, පවුල්වල සියලු පින්වතුන්ට, උදව් උපකාර කළ සියලු පින්වතුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මහමෙවුනාව භාවනා සුපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු ගරුතර සංඝරත්නයට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දූපතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ධර්ම දාන සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.